ආයිබෝවන් සුබ දවසක් ඔබ සැමටම දරුදරියනේ වැඩිහිටියනේ ආදර මිතුරුනේ මම අද එදා අපි මම ඔයගලන්ට පොඩි හඳුන්වා දීමක් කරා අපේ ඉංග්‍රීසි පාඩමේ අද ප්‍රථමාංගය ප්‍රථමම වැඩසටහන ආරම්භ කරන්නයි මම මේ කල්පනා කරන්නේ. දැන් ඉස්සෙල්ලාම ඕනම භාෂාවක අපි කතා කරනකොට භාෂාවක තියෙනවා වාක්‍ය අනුසාරයෙන් කතා කරනකොට ඒ වාක්‍යයක තියෙන ප්‍රධාන කොටස්. ඒ ප්‍රධාන කොටස් ගත්තොත් එහෙම ඒ වාක්‍යයේ තියෙනවා කරන්නෙක් ඉන්නවා. ඒ ක්‍රියාව කරන පුද්ගලයෙක් ඉන්නවා. ඒ ක්‍රියාව කරන්නට කියන අපි සබ්ජෙක්ට් කියලා. ඉංග්‍රීසි භාෂාවෙන් සබ්ජෙක්ට් කියන්නේ ක්‍රියාව කරන කෙනා. එතකොට ඒක අපි සිංහලෙන් කිව්වොත් උක්තයන් කියලා අපි කියන්නේ උක්තයන්. ඒ කර්තෘ නැත්නම් ඒ ක්‍රියාව කරන්න doer of the verb ඒ ක්‍රියාව කරන්න. එතකොට ක්‍රියාව කියන්නේ කරන දේ. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා verb කියලා. ඊළඟට ඒ ක්‍රියාව කරන තැනැත්තා ඒ කරන ක්‍රියාවේ කාටද කරන්නේ ඒක? කොහොමද කරන්නේ? කොයි වෙලාවෙද කරන්නේ කියන එක ඒකට කියනවා අපි කර්මය කියලා. සිංහලෙන් ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා අපි object කියලා. අපි එක වාක්‍යයක් අරගෙන බලමු කොහොමද මේ ඉංග්‍රීසි භාෂාවේ subject එක verb එකයි object එකයි වාක්‍යයක යෙදෙන විදිය කොහොමද කියලා. ඕන බලන්න subject එක යෙදෙන විදිය. subjects ප්‍රධාන වශයෙන් subjects කියනවා I, we, you, they. he, she, it කියලා. එතකොට මේ I, we, you, they, he, she කියන එකේ සිංහල තේරුම I කියන්නේ මම, we කියන්නේ අපි, ඒ වගේම you ඔබ කියලා කියනවා, they කියන්නේ ඔවුන්, he, she කියන්නේ he ඔහු, she කියන්නේ ඇය, it කියන්නේ සතෙකුට හරි දෙයකට හරි කියන නම. එතකොට අපි මේවට පාවිච්චි කරන verbs වලට උදව්වක් වශයෙන් භාවිත කරන පදවලට අපි කියනවා ආධාරක ක්‍රියාපද කියලා. helping verbs. එතකොට I එකත් එක්ක විශේෂයෙන් භාවිත වන්නේ am කියන helping verb එක. ඒ සුවිශේෂී උක්තය ඉංග්‍රීසි භාෂාවේ ඒත් සමග භාවිත වන්නේ am. අපි උදාහරණයකට අරගෙන බලමු. එක example එක. I am learning English. I am learning English. එතකොට දැන් බලන්න මේ වාක්‍ය දෙක හොඳට බලන්න. I am learning English. learning කියන්නේ ඉගෙන ගන්නවා. එයි මෙතන ing form එක ආවේ මේ helping verb එක am කියන ස්වරූපෙන් තියෙනකොට හැම වෙලෙම මේ ඉගෙන ගන්නවා කියන ක්‍රියාපදේ ing ස්වරූපෙන්ම තැබිය යුතුයි. ඒක ඉංග්‍රීසි භාෂාවේ නීතිය. I am learning English. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන එක අපි කොහොමද ඒතර ඉංග්‍රීසියෙන් කියන්නේ සරලව ගත්තොත් I am learning English මේ ing ස්වරූපේ ing form එක මේ learn කියන ක්‍රියාපදයට එකතු වෙන්න ඕනේ මේ ing ස්වරූපේ. ඒතකොට මේකත් එක තමයි මම දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන එක වර්තමාන කාලයේ කෙරෙමින් තියෙන ක්‍රියාවක් කියලා තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟට we එක පාවිච්චි වෙන කියලා. we කියන අපි සමග යන helping verb එක තමයි එතකොට we, you, they කියන ඒ සෑම සීල I සමග යන්නේ am, we, you, they කියන ක්‍රියාපද මේ උක්තයන් සමග පාවිච්චි වෙන්නේ එතකොට මේකත් එක්ක පාවිච්චි වෙන්නේ උදාහරණයක් අපි ගමු. දැන් මේ වාක්‍යෙම අපි බලමු we, you, they කියන උක්තයන් සමග යෙදෙන විදිහ. We are learning English. We are learning English. අපි මේ අවස්ථාවේදී මේ වෙලාවේදී වත්මනේ දැන් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ing form එකෙන් පැහැදිලිව ගම්‍ය වෙන අර්ථය තමයි දැන් මේ ක්‍රියාව කරමින් ඉන්නවා කියන එක. ඒ ක්‍රියාව කරමින් අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. ඊළඟට තවත් පොඩි නිදර්ශනයක් ගමු. we'll take another example. එතකොට අපි ගමු බලන්න they ඒත් සමග යෙදෙන helping verb එක අර මම ඉස්සෙල්ලා කිව්වා මේ දාලා තියෙන we, you, they සමග යෙදෙන්නේ එහෙනම් they are swimming
they are swimming. ඒගොල්ලෝ පීඩනවා. They are swimming. එතකොට මොකක්ද කියේ helping verb එක are එකතු වෙන verb එක ing. Swimming. ඊළඟට he she it කියන මේවා ඒක වචන උක්තයන්. මේවා ඒක වචන උක්තයන්. he she it මේවා සමග යන ආධාරක ක්‍රියාපදේ auxiliary verb නැත්නම් helping verb කියලා කියනවා. ඒ සමග යන්නේ is. ඒ සමග යන්නේ is. එතකොට මේක කියන්නේ අපි එක නිදර්ශනයක් මේකෙන්ම ගමු. he is කියනවා he is learning English. He is learning English. දෙවෙනි එක she මෙතෙන්ට එනවා she අනුව වෙනස් වෙනවා helping verb එක is එහෙනම් she is learning English. Third sentence එක they are swimming. එතකොට දැන් බලන්න she is swimming. නැත්නම් he is swimming. ඉතාමත්ම පැහැදිලි නේද මේ and are is කියන ආධාරක ක්‍රියාපදත් එක්ක helping verbs එකත් එක්ක කොහොමද මේ උක්තයන් sentence එක භාවිත කරන්නේ කියලා. එතකොට දැන් මම කිව්වා මේකේ මොකද්ද මේ I කියන්නේ? මේකට කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ subject කියලා. මේකට කියන්නේ subject කියලා. ඊට පස්සේ දැන් මේ learning කියන එක ක්‍රියාව. එතකොට මේකට කියනවා verb කියලා ඉංග්‍රීසියෙන්. verb. මොනවද අපි ඉගෙන ගන්න ඉංග්‍රීසි? එහෙනම් කුමක්ද අපි ඉගෙන ගන්න ඉංග්‍රීසි කියන මේ learning කියන එකට ලැබෙන මොනවද මොකක්ද කියලා රේස් කරන question එකට අපි අහන ප්‍රශ්නෙට ලැබෙන උත්තරේ තමයි ඉංග්‍රීසි. එහෙනම් මොනවද අපි ඉගෙන ගන්න? ඒක තමයි කර්මය. කර්මයට ඉංග්‍රීසි වලින් කියන object කියලා. object. Then මම හිතන්නේ ඕගලන්ට හුඟක් පැහැදිලි මේ I we you they he she it කියන්නේ මේ ඉංග්‍රීසි භාෂාවේ කියන මේ වලට pronouns කියලා සර්වනාම මේවට සර්වනාම කියනවා නැත්නම් මේ දැන් මේ ක්‍රියාව කරන්නා නිසා මේකට කියනවා subject කියලා කියනවා ක්‍රියාව කරන පුද්ගලයා නිසා මේකට කියනවා subject කියලා මේවා pronouns කියන්නේ දැන් බලන්න we you they he she අපි දාමු he කියන්නේ කරන්නේ ඒ ක්‍රියාව කරන්නේ සුරී කියලා. එතකොට මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් he නම් ආදේශ කරන්න පුළුවන් අපිට මොකද්ද? ඒ නම ක්‍රියාව කරන්නේ නෑ නිමල් is learning English. ඒ නිමල් කියන්නේ එතකොට නිමල් කියන්නේ ඒකේ subject එක අපි පාවිච්චි කරන්න පුළුවන් මේ pronoun එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද he වෙනුවට අපි පාවිච්චි කරන නාම පදය තමයි ඔහුගේ නම. දැන් ඇය ගන්න බලන්න. ඇය ගත්තොත් සීතා කියලා. එතකොට she is learning English නම් අපි දැන් කියන ඇත්තටම කවුද මේක කරන්නේ? සීතා. එහෙනම් අපි දානවා සීතා වෙනුවට අපි පාවිච්චි කරන she. එහෙනම් she is learning English. එතකොට she කියන එක නාම පදයක් වෙන ඉංග්‍රීසි භාෂාවේ noun එකක්. හැබැයි ඒ ක්‍රියාව කරන්නේ she නිසා ඒක subject කියලා දැන් හඳුන්වනවා. දැන් සීතා වෙනුවට ඇය කියවම ඕනම ශ්‍රීලිංගික පදයක්. ඕනම ගෑනු කෙනෙක් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් වචනයක් ඇය. එතකොට මේ ඇය කියන එක ඉංග්‍රීසි භාෂාවේ මොකක්ද අපි කියන්නේ pronoun නෑ කියලා. මේ ඔක්කොම තියෙන්නේ pronouns. මේ සර්වනාම භාවිත කරන ආකාරය I am learning English, we are learning English, they are swimming. මම හිතන්නේ මේ කොටස ඔයගලන්ට පැහැදිලි ඇති. අපි දැන් බලමු ඉංග්‍රීසි භාෂාවේ තවත් වැදගත් කොටසක්. He runs fast. He runs fast. She speaks English well. They go to school early.
They go to school early. අපි සරල වාක්‍යයක් ගන්න බලමු. It කියන්නේ අපිට ගන්න පුළුවන් it කියන්නේ ඌ සතෙකුට අපිට පාවිච්චි කරන්න පුළුවන්. It eats fish. It eats fish. නම්බර මේ වාක්‍යවල ඇයි අපි s ස්වරය s ශබ්දය අපි මේ ක්‍රියාවේ අඟට පාවිච්චි කරේ කියලා. දැන් මම කියනවා he she it කියන්නේ ඒක වචන උක්තයන්. he she it කියන්නේ ඒක වචන උක්තයන් භාවිත කරන කුමන ක්‍රියාපදයක් අඟට හරි s කියන ස්වරය s කියන ශබ්දේ එකතු වෙනවාමයි. එතකොට වර්තමානයේ he runs fast. ඔහු ඉතාමත් වේගෙන් දුවනවා. එතකොට මේ දුවනවා කියන මේ ක්‍රියාපදයේ verb එක යම් වචනකින් නම් describe කරේ. ඒ කියන්නේ මේ ක්‍රියාව කොහොමද කරන්නේ? ඉතාමත්ම වේගෙන් කියන එකට කියන verb එක describe කරන නිසා අපි කියනවා ඒ fast කියන වචනයට adverb කියලා. ඇයි adverb කියන්නේ? adverb කියන්නේ ක්‍රියාව කෙලෙසද කරන්නේ ක්‍රියාව කොහොමද කරන්නේ කියලා අපි පාවිච්චි කරලා තියෙන වචනේ sentence එකේ fast කියන එක එන මේකට කියනවා මොකක්ද ක්‍රියා විශේෂණයක් කියලා. ක්‍රියා විශේෂණයක්. එතකොට he runs fast කියන්නේ ඔහු ස්වරයක තුන ක්‍රියාවයකට ස්යක් එකතු තුන ඒක වචන උක්තයක් නිසා ඒ කියන්නේ singular subject එකක් නිසා ස්යක් එකතු තුන කොහොමද දුවන්නේ වේගෙන් කියන මේ fast කියන එක මේ අවස්ථාවේදී මේ sentence එකේ adverb එකේ කරා. අපි දෙවෙනි sentence එකට යමු. She speaks English well. She speaks English well. එතකොට ඇය කතා කරනවා ඉංග්‍රීසි හොඳින්. එතකොට ඇය කතා කරනවා කියන එක තමයි මේකේ verb එක. She කියන්නේ subject එක ක්‍රියාව කරන්න doer of the verb. මේ verb එක කරන්නේ ඇය. එහෙනම් ඇය කියන එක subject. ඇයි ස්වර එකතුනේ she කියන එක ඒක වචන උක්තයක් නිසා singular subject එක නිසා s එකක් එකතු වුණා she speaks ඉංග්‍රීසි භාෂාව ඉතා හොඳින් well හොඳින් කර. එතකොට she speaks කොහොමද කතා කරන්නේ well. එහෙනම් මේ well කියන එක කොහොමද කතා කරන්නේ කියන ක්‍රියාව අපි කොහොමද කරන්නේ කියලා describe කරපු නිසා ඒකට කියනවා මොකද adverb කියලා. මේකට කියනවා adverb කියලා. එහෙනම් she speaks English well කියන එක adverb එක වෙන්නේ well. then she speaks English well. දැන් මේකේ object එකයි subject එකයි verb එකයි මොනවාද? she තමයි ක්‍රියාව කරන්න. එතකොට she තමයි subject එක, speaks තමයි verb එක, ක්‍රියාව කරන්නේ මොනවද? කතා කරන්නේ මොනවද? ඉංග්‍රීසි භාෂාවේ. දැන් ඉංග්‍රීසි තමයි මොකද ඒකේ object එක. මේකේ object එක ඉංග්‍රීසි object. right? අපි third sentence එකට යමු. They go to school early. They ඔවුන් යනවා ඉස්කෝලේ වේලස්සනේ. They go to school early. They කියන්නේ ඔවුන්. ඇයි මෙතෙට ස්වර එකතු නැත්තේ? මොකද we you they කියන උක්තයන් හැම වෙලේම අපි භාවිත කරන්නේ බහුවචන උක්තයන් විදිහට. we you they. එහෙනම් they කියන්නේ බහුවචන උක්තයක් නම් අදාළ ක්‍රියාව යකට ඉස්සක් එකතු වෙන්නේ නැහැ. ඒ නිසා they go to school early. ඔවුන් යනවා පාසලට වේලස්සනේ. දැන් මේකේ තෝරන්න බලන්න subject එක subject කියන්නේ they. right? මේක දැන් ඉංග්‍රීසි භාෂාවේ තවත් ඔයගලන්ට පැහැදිලි වෙනවා නම් they කියන්නේ තවත් විදිහකට කියනවා නම් සර්වනාමයක් pronoun එක. right? they go to school early. ඔවුන් යනවා පාසලට වේලස්සනේ. එහෙනම් go කියන එක verb එක මේක verb එක ඉස්කෝලේ කියන්නේ මොකද කොහෙටද යන්නේ? පාසලට. එහෙනම් go to school කොහෙටද යන්නේ? go කොහෙටද යන්නේ ඉස්කෝලේට? ඒ නිසා school කියන එක object එක. මේක කර්මය. කොහෙටද යන්නේ? පාසලට. යන්නේ කොහොමද? වේලස්සනේ. එහෙනම් early කියන එක යන්නේ කොයි විදිහටද? early කියන්නේ ක්‍රියාව තවදුරටත් පෙන්නනවා වර්ණනා කරලා describe කරලා ඒක කියන ක්‍රියා විශේෂණය කියලා එන ඉංග්‍රීසියෙන් කියන adverb කියලා එන early adverb එකේ. It eats fish.
it කියන්නේ අපිට ගන්න පුළුවන් ඌ කියලා. ඒ සතෙක් යම් හෝ සතෙක් it eats fish. අපි තමයි ගෙදර ඉන්න පූසකේට එයාට අපිට කියන්න පුළුවන් it කියලා. හැබැයි එක සතෙක් ඒක වචන උක්තයක්. ඒ නිසා තමයි s ස්වරය එකතු වෙන්නේ ක්‍රියාව යකට. ක්‍රියාව eat. හැබැයි ඒක eats උනේ it becomes it just because this subject is singular. මේක singular ඒක වචන නිසා s ස්වරය එකතු වුණා. එහෙනම් it eats fish. ඌ කනවා මාළු. දැන් මෙතන නෑ adverb එක. කොහොමද කන්නේ කියලා නෑ. එතනදී adverb එකක් නෑ. adverb කියන්නේ නම් eats කියන එක තවත් describe කරලා පෙන්නන්න ඕනේ යම් වචනකින්. ඒකට තමයි ක්‍රියා විශේෂණය කියන්නේ. ඒතර ක්‍රියා විශේෂණයක් මෙතන නෑ. මෙතන තියෙන්නේ මොකද්ද subject එක? it eats කියන්නේ verb එක, මේක ක්‍රියාව, මේක subject එක. එහෙනම් කන්නේ මොනවද? fish නිසා ඒක object එක. එහෙනම් ඔයගලන්ට හොඳට පේනවා ඇති මේ තියෙන system එක මොකද්ද? SVO. Subject begins with the subject, and in the middle, somewhere in the middle of the sentence, you get the verb of the particular sentence, and object you get at the end of the sentence. That is what you call the system is called SVO. SVO කියන්නේ subject verb object කියන මේකට ඉංග්‍රීසි භාෂාවේ කියන active voice කියලා. කර්තෘකාරකේ. කර්තෘකාරකේ හමු වෙන ප්‍රධාන ලක්ෂණ තමයි subject එක තියෙනවා මුලින්ම, මැද හම් වෙන කොහෙදී හරි sentence එකේ මැද හම් වෙන verb එක, හැම වෙලේම sentence එකේ අග අවසානයේදී හම් වෙනවාට object of the sentence එක කියන්නේ කර්මය. ඒ වාක්‍යයේ කර්මය. එතකොට SVO කියන්නේ මේ අද කතා කරේ අපි ඔක්කොම active voice sentences. කර්තෘකාරක වාක්‍ය. දැන් අපි බලමු. He rarely gets up early. Oh, hari කලාතුරකින් තමයි වේලස්සනින් නැගිටින්නේ. Oh, හරිම කලාතුරකින් තමයි වේලස්සනින් නැගිටින්නේ. එහෙනම් නැගිටින්නේ කොහොමද? නැගිටින්නේ හරිම කලාතුරකින්. එහෙනම් මෙතන යන්නේ rarely කියන එක මේකට කියනවා adverbs of frequency කියලා. adverbs of frequency කියන්නේ මේ ක්‍රියාව මේ මෙන්න මේ ගණනලා තමයි අපි සලකන්න පුළුවන්. මේ adverbs of frequency කියන්නේ මෙන්න rarely. හරිම කලාතුරකින් ඔහු නැගිටිනවා වේලස්සනේ. තව වර්ඩ් එක ඊළඟ මේ rarely කියන මොකද? ඒකත් මේ gets up නේ gets up ආවේ. gets up උනේ get up කියන එක s ස්වරය ආවේ. he කියන එක ඒක වචන උක්තයක් නිසා. ඒක වචන උක්තයක් නිසා s ස්වරය එකතු වුණා ක්‍රියාවයකට gets up වුණා. එහෙනම් gets up කියන එක කොහොමද අවදි වෙන්නේ? hari කලාතුරකින්. කලාතුරකින් තමයි අවදි වෙන්නේ. එහෙනම් the words which you describe to say what the verb is and how it takes place, and this is where you get this rarely. Rarely is the word which you use to describe get up that particular verb. ඒ කියන verb එක ක්‍රියාව පාවිච්චි කරන ක්‍රියාව කොහොමද සිදු වෙන්නේ කියලා. ඒ කියන්නේ ඇත්තටම වේලස්සනින් හරි කලාතුරකින් නැගිටිනවා කියන එක පෙන්වන්න පාවිච්චි කරපු rarely කියන එක මෙතන adverb එක වෙනවා. rarely gets up early. අපි තව එකක් ගමු. they. Right. They usually go to office by bus. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කාර්යාලයට යන්නේ බස් එකෙන්. දැන් බලන්න මේකේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මේකේ දැන් බලන්න මෙතන පාවිච්චි කරපු by. අපි සරලව මේ කතා කරන්නේ ගොඩාක් සරලව by කියන්නේ නිපාත පදයක්. බස් එකේ නම් මේ by කියන එක මෙතනදී පාවිච්චි කරේ.
preposition එකක් විදියට. මේක preposition එක මේක නිපාත පදයක්. එහෙනම් ඔවුන් සාමාන්‍ය කාර්යාලයට යන්නේ බස් එකෙන්. ඔවුන් සාමාන්‍ය කාර්යාලයට යන්නේ බස් එකෙන්. එතකොට usually කියන මේ වචනය සාමාන්‍ය. ඒකල ඔෆිස් එකට යන්නේ කොහෙන්ද? ඔෆිස් එකට යන්නේ සාමාන්‍යයෙන් බස් එකේ. ඒක න adverbs of frequency. එහෙනම් adverbs of frequency කියන එක මෙතනදී මේ ක්‍රියා විශේෂණය යෙදුනේ මේ උක්තයත් මේ දේ කියන උක්තයත් go කියන ක්‍රියාපදයක් මැද. මේක ඉංග්‍රීසි වල කියන word order එක කියලා මේ වාක්‍යයක තියෙන ඕන පද අනුපිළිවෙල. ඉස්සෙල්ලාම උක්තයක් තිබ්බොත් adverbs of frequency කියන එක දෙද්දි මේ usually, rarely, occasionally, seldom, generally, normally කියන පද හුඟක් වෙලාවට මේ adverbs of frequency භාවිතා වෙන්නේ. හැම වෙලේම අපිට මතක තියාගන්න උක්තයක් ක්‍රියාවක් අතර මැද. That is always placed in between the verb and the subject. Between the verb and the subject. That is, you have to be very particular about it. It's very important. ඒක ඉතාමත් වැදගත්. They usually go to office by bus. Right. අපි මේකෙන් අපි ගමු බලන්න කොහොමද he rarely gets up early. They usually go to office by bus. අපි මේකෙන් ගමු does you. ඊළඟට බලන්න I, we, you, they. Right? He, she, it. මම මෙතෙක් කතා කරපු pronouns. මේවා I, we, you, they, he, she, it. ඉතින් මේ I, we, you, they මම මේකේ I කියන මම කියන එක සුවිශේෂී උක්තයක් ඉංග්‍රීසි භාෂාවේ. We, you, they කියන එක බහුවචන උක්තයක් ඉංග්‍රීසි භාෂාවේ. He, she, it කියන එක හැම වෙලේම පාවිච්චි කරන්නේ ඒක වචන උක්තයන් විදිහට. එතකොට බලන්න මේවා සමග පාවිච්චි වෙන්නේ හුඟක් වෙලාවට I එක්ක යන්නේ do. We, you, they සමග පාවිච්චි වෙන්නේ ඒ do. He, she, it සමග පාවිච්චි වෙන්නේ does. අපි බලමු වාක්‍යයක් කරගෙන. දැන් බලන්න I, we, you, they, he, she. එතකොට do එකකින් අපි පාවිච්චි කරත් අපි පාවිච්චි කරලා බලමු we, you, they කියන එක doත් එක්ක කොහොමද යන්නේ කියලා. ප්‍රශ්නයක් අහනවා. දැන් මේවා පාවිච්චි වෙන්නේ ගොඩාක් වෙලාවට මොනවද ප්‍රශ්නයක් ඇසීමේදී. ප්‍රශ්නයක් ඇසීමේදී වාක්‍යයක දැන් බලමු අපි do we learn English. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. Do we learn English? Do we learn English? අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවාද? ඇයි do යෙදුනේ we බහුවචන උක්තයක් නිසා. ප්‍රශ්නයක් ඇසීමේදී අනිවාර්යයෙන් පාවිච්චි කරන්න do. එතකොට අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවාද? Do we learn English? එතකොට ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්නවාද? ඒත් යන්නේ හැම වෙලේම මොකද බහුවචන උක්තයක් නිසා අපි ප්‍රශ්නයක් ඇසීමේදී පාවිච්චි කරන්න ඕනේ මොකද්ද? Do. එහෙනම් do you learn English? ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්නවාද? Right. They. ඔවුන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවාද? ඒත් බහුවචන උක්තයක් නිසා යන්නේ do කියන වචනේ question form එක. Do they learn English? Do they learn English? පැහැදිලිද? මම හිතනවා ඔයගලන්ට මේ ටික පැහැදිලිද කියලා. අපි බලමු does එක කොහොමද question form එකේදී භාවිත වෙන්නේ කියලා. does ඒ කියන්නේ he, she සමග කොහොමද ප්‍රශ්න අහන්නේ කියලා. Does she wear beautifully? ලස්සනට අඳිනවද? Does she wear beautifully?
දැන් මේක වාක්‍යෙක බඳගන්න බලන්න මේක දැන් ප්‍රශ්නයක්. මේකෙම වාක්‍ය හොයන්න බලන්න එනම් මොන ඇය ලස්සනට අඳිනවද? ගන්න උත්තේ ඉස්සරහට. මොකද මේක උත්තේ සබ්ජෙක්ට් එක she. එහෙනම් she ඔන්න බලන්න වෙනස් වෙන හැටි. මේ ක්‍රියාවයකට ස්වරය එකතු කරන්න. එහෙනම් s ශබ්ද එකතු කරන්න. මොකද she wears. She wears beautifully. ඇය ලස්සනට අඳිනවා. She wears beautifully. දැන් තවත් එකක් this එකකින් අරගෙන අපි හදලා බලමු වාක්‍යයක්. this. ඇය හැමදාම බලමු අපි ඉස්සෙල්ලාම වාක්‍යය. ඊට පස්සේ අපි ඒකට අදාළ ප්‍රශ්නය අහමු. She goes to school every day. හැමදාම ඉස්කෝලේ යනවා ඇය. කොහොමද අහන්නේ එතකොට? දැන් මේ හැම වෙලේම goes she goes අතර සැඟවිලා තියෙනවා does කියන එක. ඇයි මම එහෙම කිව්වේ? she කියන්නේ ඒක වචනුක්තය ක්‍රියාව goes s ශබ්දයක තුල හැදෙන goes කියලා. හැබැයි මේකෙන් ප්‍රශ්න අහනත් එක්කම මේ es දෙකම ඉවත් වෙනවා. These two letters go off. To begin with the question, you are going to start with does. Why? She is singular. She ඒක වචන උක්තයක් නිසා අපි පාවිච්චි කරන්නේ does. ඊළඟට මොකද්ද? ඊළඟට එනවා ඔන්න ඊළඟට එන්නේ උක්තය. Does she මේකේ මේ es දෙකම ඉවත් වෙනවා. හොඳට මේ බලාගන්න මේ තැන්. Does she go? es අයිනලා does she go to school every day? Does she go to school every day? තවත් this එකකින් අරගෙන බලන්න තව වාක්‍යයක් ගන්න. උතර මේක වඩා පැහැදිලි වෙයි. He drives the vehicle terribly fast. Terribly කියන්නේ දරුණු වේගකින්. Terribly fast. කොහොමද දැන් මේකේ ප්‍රශ්නේ හදන්නේ? he කියන්නේ ඒක වචන උක්තයක් නිසා අපි අනිවාර්යෙන් ගන්න මොකද්ද? question එක හදන does. ඊළඟට එනවා උක්තය. subject. does he මේකේ s කියන ශබ්දය අනිවාර්යෙන් does එකෙන් ප්‍රශ්නයක් නගනකොට හොඳට මතක තියාගන්න කිසිම දවසක ක්‍රියාව ඒ විදිහටම question එකේ පාවිච්චි වෙන්නේ s ඉවත් වෙනවා. එහෙනම් does he drive the vehicle වාහනය අතිශය දරුණු වේගකින්. vehicle terribly fast. Simple as that. Terribly fast. මම හිතනවා පැහැදිලි ඇති කියලා. He drives the vehicle terribly fast. Does he drive the vehicle terribly fast? ඔහු එළවනවාද දරුණු වේගකින් ඔහුගේ වාහනය? Right. දැන් බලන්න දැන් මෙතෙක් කතා කරපේවා ව්‍යාකරණානුකූලව මම කියලා දුන්නේ. දැන් මේකෙන් අපි බලමු කතා කරනකොට අපි භාවිතා වෙන්නේ කොයි විදිහට කියලා. කතා කරනකොට අපි කොයි විදිහටද මේ ඉංග්‍රීසි භාවිතා කළ යුතු සරල විදිහ අපි බලමු. when කියන්නේ කොයි වෙලාවද? when do you ඔන්න ප්‍රශ්නයක් වෙන්නේ. when do you go to temple? When do you go to the temple? ඔබ පන්සලට යන්නේ කවද? සාමාන්‍යයෙන් ඉතින් පන්සලට යන්නේ අපි පොවසනේ. එතකොට when do you go to the temple කියන්නේ ඇයි do you කියලා දැන්නේ you කියන්නේ බහුවචනෝක්තයක්. මම කෝ හැම වෙලේම ප්‍රශ්නයක් නගනකොට කියනවනේ මොකද do. ඇයි when කියලා භාවිත වුනේ? when කියන්නේ කවදද?
කවදද කොයි වගේ වෙලාවකද කවදද ඔබ යන්නේ කවදද ඔබ යන්නේ පන්සලට තවත් වෙන්න එකකින් දාන්න ගන්න when දැන් බලන්න ඒක වචන මේ ඇවිල්ලා බහුවචන උක්තයක් නේ දැන් බලන්න ඒක වචන උක්තයක් නම් කොහොමද එන්නේ when does she cook breakfast when does she cook breakfast ඇය කොයි වෙලාවෙද උදේ කෑම උයන්නේ ඇයි does ආවේ she කියන්නේ එක වචන උක්තයක් does කියන එකෙන් ප්‍රශ්නේ අහන්න ඕනේ කොයි වෙලාවෙද කියලා අහන්න අපි භාවිත කරපු වචනේ when එහෙනම් when does she cook කියන්නේ ඇය කොයි වෙලාවෙද උදේ ආහාරය පිසින්නේ ඇය කොයි වෙලාවෙද උදේ ආහාරය පිසින්නේ තවත් අපි ඔන්න දැන් මේ ඇවිල්ලා පොඩ්ඩක් ඔයගලන්ට කතා කරන විදියට පොඩ්ඩක් මම උපකාර කරනවා කොයි විදිහද ලේසි කතා කරන හරි ලේසි භාෂාවක් ඉංග්‍රීසි භාෂාව හැබැයි ඒ හරි සෙන්සිටිව් තැන් හරි වටිනා තැන් මේ ග්‍රහණය කරනවා ඒතර ඔයගලන්ට මේක වරදින්නේ නැහැ කාගෙත් එක්කද අය වැඩට යන්නේ කාගෙත් එක්කද කියලා අහන්නේ කොහොමද with whom කා සමගද with whom ඇය වැඩට යන්නේ does she go to work වැඩට යන්නේ කාගෙත් සමගද ඇය වැඩට යන්නේ with whom කියන්නේ කවුරු සමගද does කියන්නේ දුර she කියන්නේ ඒක වචන උක්තයක් නිසා does ආවේ ප්‍රශ්නකාරම when does she go to work ඇය වැඩට යන්නේ කා සමගද ඇයි කියලා අහන්න ඕන ඇයි කියලා අපි පාවිච්චි කරන වචනේ මොකක්ද why ඔන්න දැන් නෑ කියන අර්ථය පෙන්වන්නේ why don't you මේ do you නේ මේ do you කියන්නේ positive form එක. ඒ කියන්නේ දෙයක් වෙනවා කියන පෙන්වන පැත්ත do you පාවිච්චි කරන්නේ don't කියන්නේ නෑ කියන්නේ නා. why don't you go to office today? ඇයි ඔබ වැඩට යන්නේ නැත්තේ අද? Why don't you? බලන්න මේ තැන තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. Does she? Do you? Why don't you? කියන්නේ ඇයි ඔබ යන්නේ නැත්තේ office එකට අද? Why don't you go to office today? Is this clear for you all? මේක පැහැදිලිද ඔයගලන්ට? මේ පුංචි තැන් අල්ලගෙන මම හිතන්නේ හරි සරලයි. මම තවත් සරලව ඔයගලන්ට කියලා දෙන්නම්. Why don't you go to office today? Right. දැන් බලන්න මේ conversational patterns ඉගෙන ගන්නද ඔයගොල්ලෝ යන්නේ. දැන් බලන්න මේක. I am an honest person. මොකද මේකේ තේරුම? ඇයි am කියලා අපි පාවිච්චි කරේ මෙතන මේ ආටිකල් එක ඉස්සරහ පාවිච්චි කරේ ඇයි මේවට ආටිකල්ස් කියනවා. and the කියන පද යම් ඉංග්‍රීසි වාක්‍යයක and the කියන තැන and the and කියන මේවා ආටිකල්ස් ඉංග්‍රීසි භාෂාවේ. එතකොට ඇයි and මෙතන පාවිච්චි කරේ? දැන් බලන්න මේ ඔයගොල්ලෝ අහලා ඇති a e i o u කියන්නේ vowel එක. මේවා vowels. මේවා සමග දැන් බලන්න a e i o u මෙතන honest කියන එකේ h නේ තියෙන්නේ. h කොහොමද මේක and උනේ? එහෙම උනේ මේක honest කියලා අපි pronounce කරනකොට අපි ශබ්ද කරනකොට h එක නෙවෙයි එළියට එන්නේ o ශබ්දය. honest. දැන් මම කියන්නේ ඔයගොල්ලෝ එදා මම මගේ introduction එකේ කියලා දුන්නා how important this pronunciation is. මොනතරම් උච්චාරණය ඉංග්‍රීසි භාෂාවේ වටිනවද කියලා.
It plays the key role. එය තමයි භාෂාවේ තාමත්ම වැදගත් මෙහෙවරක් කරන්නේ pronunciation එක. දැන් බලන්න I am an honest man. I am an honest person. Right? එතකොට an ආවේ honest කියන එක දැන් බලන්න honest කියලා honest. honest නෙවෙයි එක honest. ඔයන්න කියලා කියවෙන නිසා මේ ඊයෝ වල O කියන ශබ්දේ මේවට කියනවා vowel letters කියලා vowel sound එකක් ආපු නිසා ඉස්සරහට n පාවිච්චි කරේ. එහෙනම් I am an honest person. මේක මහනවා මේ මොන තරම් අවංක පුද්ගලයෙක්ද කොහොමද කියන්නේ? What an honest person. ඔහු නම් he is. What an honest person he is. What an honest person he is. Then බලන්න තවත් වාක්‍යයක් කරගෙන ගමු. She is a kind lady. දැන් බලන්න මේක adjective මේ lady කියන එක මොකද්ද? මේ නාම පදය lady කියන නාම පදේ විස්තර කරලා කොයි විදිහේ lady කෙනෙක්ද කියලා. කොයි විදිහේ lady කෙනෙක්ද කියන්නේ kind lady. එහෙනම් මේ lady කියන එක the word that you whatever the word that you use to describe a noun are called what? Are called adjectives. Kriya visheshana. Sorry. Nama visheshana කියලා කියනවා. විශේෂණ පද. They are not adverbs, they are adjectives. Adjectives කියන්නේ නාම විශේෂණ විශේෂණ පද. ඒ කියන්නේ මේ lady කියන noun එක විස්තර කිරීම සඳහා, ඇය ගැන විස්තරයක් කිරීම සඳහා පාවිච්චි කරපු kind එක මොකක්ද එතකොට? adjective එකක්. එතකොට she is a kind lady. එතකොට කියන මොන තරම් කරුණාවන්ත ළඟක් දැය. කොහොමද කියන්නේ? What a මේ දෙකම අයින් වෙනවා. What a kind lady she is. මේ අන්තිමට මෙතන වාක්‍ය පටන් ගන්න අවසානයේට යනවා. What a kind lady she is. මොන තරම් කරුණාවන්ත ළඟක්ද ඇය. මොන තරම් what a kind lady she is. පැහැදිලිද ඔයගලන්ට මේ තැන් පැහැදිලිව තේරුම් ගන්න. අද අපි අවසන් වශයෙන් ඉගෙන ගමු being කියන වචනය පාවිච්චි කරලා කොහොමද අපි කතා කරන්නේ කියලා. being the eldest in the family. Being the eldest in the family. මට තියෙන ගොඩාක් වගේ මට තියෙනවා කියන්නේ කොහොමද පාවිච්චි කරන්නේ? I have a lot of ගොඩාක් responsibilities. වගකීම් වලට කියන්නේ responsibilities. Responsibilities කියන්නේ වගකීම්. A lot of කියන්නේ ගොඩාක්. එහෙනම් වගකීම් ගොඩාක් තියෙනවා මට. I have හැබැයි මයිත් එකේ දෙන්නේ have. He sheet එකේ දෙන්නේ has. ඒක මතක තියාගන්න. I we you දෙත් එකේ දෙන්නේ have. I we you දෙත් ඒ හතරත් එක්ක මේ දෙකෙන් සමග have. මට තියෙනවා යමක් තමයි සතුයි. මට තියෙනවා ගොඩාක් වගකීම්. මට තියෙනවා ගොඩාක් වගකීම්. Being the eldest in the family. The eldest උනේ වැඩිහිටියෝ දෙන්නෙක් නැහැ පවුලක එක්කෙනයි. එහෙනම් being the eldest කිව්වේ වැඩිහිටියා වශයෙන් පවුලේ මට තියෙනවා ගොඩක් වගකීම්. Being the eldest in the family, I have a lot of responsibilities.
being the eldest කිව්වේ වැඩිහිටියෙක් වශයෙන් කියන්නේ වැඩිහිටියා පවුලේ ප්‍රධානියා ඒක නිසා තමයි the කියන superlative form එක ආවේ the eldest කියන්නේ එතකොට හැම වෙලෙම බාලයා නම් the youngest එහෙනම් මෙයා the eldest වැඩිමලා පවුලේ වැඩිමලා ලෙස විදිහට මට තියෙනවා ගොඩාක් වගකීම් අපි ඔන්න තවත් වාක්‍යයක් විදේශිකයෙක් වශයෙන් ඔබට අවශ්‍ය වීසා විදේශිකයෙක් වශයෙන් ඔබට අවශ්‍ය වීසා කොහොමද පාවිච්චි කරන්නේ බීන් එක පාවිච්චි කරලා විදේශිකයෙක් හින්දා බීන් foreigner you need visa විදේශිකයෙක් වශයෙන් ඔබට අවශ්‍යයි වීසා එහෙනම් being a foreigner you need visa මම හිතනවා දූදරුවනේ ආදරණීය යහළුවනේ ඕගලන්ට මේකෙන් මම හිතන්නේ ගොඩාක් වාක්‍ය හදාගන්න මම පොඩි සෑහෙන ලොකු උදව්වක් කරා කියලා මම හිතන්නේ ප්‍රවේශය මේකෙන් ඕගලන්ට තව වාක්‍ය ගොඩාක් නිර්මාණය කරගන්න මේ දැනීම මම හිතන්නේ ගොඩාක් උපකාර වෙයි ඕගලන්ට මම හිතනවා මේ මෙතෙක් මම කරපු දේවල් ඔයගලන්ට හුඟක් පැහැදිලි ඇති අපි අද කතා කරේ මොනවද අද අපි ඒතර පැහැදිලිව අද කතා කරේ subject verb and object ඊළඟට අපි කතා කරේ subject verb and object කතා කරා helping verbs කතා කරා pronouns කතා කරා adjectives කතා කරා adverbs කතා කරා do සහ does යෙදෙන තැන් කතා කරා is එක කොහොමද ඒ helping verbs අදාළුත්වයන් සමග භාවිතා වෙන්නේ කියලා කතා කරා කර්තෘකාරක වාක්‍යයක තියෙන ප්‍රධාන ලක්ෂණයන් කතා කරා පොඩි කොටසක් කතා කරා ඉංග්‍රීසි කතාවේදී spoken english වලදී spoken english කියලා මම නම් වෙන් කරන්න කැමති නෑ grammar තියෙනවා නම් යම් තැනකද grammar තියෙනවා නම් එතන කතා කරන්නේ හරි ඉංග්‍රීසි. ඒතකොට හරියට grammar ඉගෙන ගන්න තමයි මම අද ඕගලන්ට ලොකු අත්වැලක් වෙන්නේ. හරියට grammar ඉගෙන ගත්තොත් එතනදී හරි grammar තුල තියෙන ලස්සන කතා විලාශය. ඉතින් එතන spoken english පැහැදිලිවම තියෙනවා grammar හොඳ නම් grammar නිවැරදි grammar නම් එතන පැහැදිලිවම spoken english පිළිබඳව ඔයගලන්ට කිසිදු ගැටලුවක් ඇතුළු වෙන්නේ නැහැ. මම හිතන්නේ ඇති වෙයි කියලා. ඉතින් ඉංග්‍රීසි භාෂාව ක්‍රමයෙන් ප්‍රගුණ කරන්න ඕන භාෂාවක්. මේ භාෂාව තුල වාට ව්‍යක්තව ඉංග්‍රීසි කතා කරන්න මම හිතනවා අද මේ පළවෙනි ප්‍රවේශය ගොඩාක් උපකාර වෙයි කියලා. අපි ඊළඟ අපේ ලෙසන් එකේ මම කල්පනා කරගෙන ඉන්නවා ඔයගලන්ට prepositions ඊළඟට prepositions සහ තවත් ඔයගලන්ට ගොඩාක් වැදගත් වෙන කර්තෘකාරක වාක්‍ය වගේම කර්මකාරක වාක්‍යත් කොහොමද භාවිතා වෙන්නේ prepositions ඉතාමත්ම කොහොමද අපි භාවිතා කරනකොට වැදගත් වෙන prepositions නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද ඉංග්‍රීසි කතාවේදී prepositions කොතරම් භාවිතා වෙනවද සරලව කර්මකාරක වාක්‍යයක් නිර්මාණය කරගන්නකොට කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරකයට හැරෙනකොට වෙන ප්‍රධාන වෙනස්කම් කතා කරමින් අපි දෙවනි ප්‍රවේශය ඔයගලන්ට ලබා ගන්න අදහසින් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් ඔයගලන් මම හිතනවා පැහැදිලි ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා මම ඔයගලන්ගෙන් සමුගන්නා ඔයගලන්ට සුබ දවසක් ආයුබෝවන්